හරි. අපිට අපි චාලක රසායනයේ ප්‍රශ්න ටික පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යමු. බලන්න මේගොල්ලෝ අපි වැදගත්ම වෙනස්ම ප්‍රශ්න ටික මුලින් සාකච්ඡා කරලා දෙමු දරුවනේ. හරි. අද අපි ගත්තොත් එහෙම අපි මුලින්ම 2015 ස්ට්‍රක්චර්ඩ් එසේ ගාන හදමු. මොකද පුතා එකේ හොඳ කොටස් කිහිපයක් තියෙනවා. හරි මම සුළු කිරීම පෙන්වන්න දරුවනේ මම හදන විදිය කියාගෙන යන්න. ඉතින් සුළු කිරීම කරගන්න පුළුවන්. පුතා මුලින්ම මේ කයිනටික්ස් වල දැන් අපිට දීලා තියෙනවා රේට් එක හොයන්න කියලා. හරි ඉනිෂියල් රේට් ඔහොම රේට් හොයන්න කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ශීඝ්‍රතාවය හොයන්න කියලා දීලා තියෙනවා. පුතා අපි දන්නවා රේට් එක නැත්නම් ශීඝ්‍රතාවය කියන්නේ ඩෙල්ටා වෙනසක් බෙදීම ඩෙල්ටා කාලය. එතකොට පුතා ඔයාලට පුළුවනි මේකට අදාළව හැම එකකටම අදාළව දැන් අපි R1 වෙනුවෙන් R1 කියන්නේ ඩෙල්ටා වෙනස දිනශල 0.4යි බෙදීම කාලය තත්පර 50යි. ඒකට දාන්න ඕනේ පුතේ ඒකේ දාලා තියෙනවා. මේක බෙදලා උත්තර ගන්න තියෙන්නේ. හරි එතකොට R2 කියන්නේ පුතා ඒ විදිහට ඩෙල්ටා වෙනස දිනශල 0.96යි බෙදීම කාලය තත්පර 60යි. R3 කියන්නේ පුතේ ඩෙල්ටා වෙනස දිනශල 1.28යි බෙදීම තත්පර 40යි. R4 කියන්නේ විදේශ 0.8 බෙදීම තත්පර 25යි. හරි විදේශ 0.8 බෙදීම තත්පර 25යි. හරි පුතේ ඔතනින් R1 R2 R3 R4 ඒ විදිහට වරගන්න. දැන් අපිට බලන්න ඊට පස්සේ අපිට කියනවා K කියලා අරගෙන පෙළ ප්‍රකාශනයක් හොයන්න කියලා ABC කියන පෙළ හොයන්න කියලා. ඒකට අපි ලියන්න පුළුවන් R සමානයි නැත්නම් ශීඝ්‍රතාවය සමානයි K වතාවක් A වල A වෙනි බලය B වල B වෙනි බලය C වල C වෙනි බලය. හරි ඔතන අපි මේ හොයාගත්තු නිදර්ශන තුනක් හොයනදී ප්‍රකාශන හතරක් ලියන්න ඕනේ. හරිද අපි මේ මම ප්‍රකාශන හතර ලියලා පෙන්නන්න දරුවනේ. අපි දැන් R1 ඒවා ටික හොයාගත්තා. හරි ඒවට අදාළව අපි හොයලා බලමු. මොකද ආංශික එකෙන් බලනකොට පෙළ ප්‍රකාශන ටික ලියන්නම්. කොහොම R1 R2 වලින් කිව්වේ නැති හින්දා හරියට R1 වලට එන්න තියෙන එතකොට 8 වැඩි කිරීම 10 ඍණ 4යි. දරුවනේ මෙතන K වතාවක් හරි A වල සාමුද්‍රයෙන් දිලා තියෙනවා 0.2යි. පුතා මේක එසේ ගන්නක් නම් ඔයාලා මෙතන අනිවාර්යයෙන්ම ඒකක ලියන්න ඕනේ. You have to write the units. Right? You have to write the units. If this is an essay question. Right? මෙතන පුතා මේ පොඩි ඉඩක් තියෙන මේක ලියන්න අවශ්‍ය නැහැ. හරි 0.2 B වෙනි බලය 0.2 C වෙනි බලය. පළවෙනි ප්‍රකාශනය. පුතා ආයෙ අපිට ලියන්න පුළුවන් තවත් පෙළ ප්‍රකාශනයක් 16 වැඩි කිරීම 10 වෙන 4 සමානයි K වතාවක් 0.4 A 0.2 B 0.2 B 0.2 C ඊට පස්සේ 32 කිරීම 10 වෙන 4 සමානයි 0.4 A 0.4 B 0.2 C 32 වැඩි කිරීම 10 වෙන 4 සමානයි K වතාවක් 0.2 A 0.2 B 0.4 C. පුතාට වැඩි එක බෙදමු
හරි ඔය ටික බෙදලා ගමු. එක බෙදීම දෙක කියන්නේ භාගයේ සමානයි. පුතා මේ කැපිලා ගියාම භාගයේ a වෙනි බලය එකේ b බලය එකේ c බලය කියලා එනවා. පුතා එකේ b එකේ c නොසලකා හරින්න. ඒ කියන්නේ එකයි පුතේ උත්තරේ. එතකොට a සමානයි 1යි කියලා ගන්න පුළුවන්. ඔන්නමයි කියලා හොයන්නේ අපි. a සමානයි 1යි. හරි? ශීඝ්‍රතා ප්‍රකාශන ටික ලිව්වා. හරි? ආදේශ කරලා ශීඝ්‍රතා ප්‍රකාශන ටික ලියන්න දරපනේ. මෙතනට ආදේශ කරන්න ශීඝ්‍රතාවය දෙවෙනි සාන්ද්‍රණ ආදේශ කරලා ප්‍රකාශන හතර ගන්න. පුතා සාන්ද්‍රණ වෙනස් වෙයි කියලා පෙළ වෙනස් වෙන්නේ නැහැ. එතන උදාහරණ දෙන්නේ සාන්ද්‍රණය මත ABC නියතයි. හරි? දැන් පුතා ආයෙ අපිට පුළුවන් 2 සහ 3 බෙදලා හරි? 2 සහ 3 බෙදුවහම පුතේ 2න් 3 බෙදුවහම භාගයේ සමානයි. එකේ A වෙනි බලය එකේ A වෙනි බලය භාගයේ B වෙනි බලය වතාවක් එකේ C වෙනි බලය. හරි? උදාහරණ B සමානයි 1යි. හරිද? ආයෙත් අපිට පුළුවන් දැන් AB ගන්න හින්දා කැමති එකක් බෙදන්න. හරි? මේ දෙක බෙදමු. 3 4ෙන් බෙදන්නම් මම. ඒක 1 සමානයි දෙකේ A වෙනි බලය දෙකේ B වෙනි බලය වතාවක් භාගයේ C වෙනි බලය කියලා එනවා. පුතා AB එක වුණාම 4ෙන් 1 සමානයි භාගයේ C කියලා එනවා. එහෙනම් C සමානයි 2යි. හරි C සමානයි 2යි. නෝම ABC පෙළහලා ගන්න පුළුවන් දරුවනේ. දැන් පුතේ බලන්න පුතා ඕවරෝල් ලෝඩ් පුතා සමස්ත ඕඩ් එක නැත්නම් සමස්ත පෙළ කියන්නේ ABC තුනේ එකතුව A 1යි B 1යි C 2යි වුණාම සමස්ත පෙළ පුතා 4ක් වෙනවා. සමස්ත පෙළ 4ක් වෙනවා. හරි. දරුවෝ ඊට පස්සේ බලන්න තවත් පරීක්ෂණයකදී කියලා සාන්ද්‍රණ ටිකක් දීලා දෙනවා අපිට කියනවා ශීඝ්‍රතාවය වෙන මේක කියලා පෙන්නන්න කියලා. හරි. එතකොට මම මේක වහන්නම්. ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා පෝස් කරලා මේක ලියා ගන්න ඕන එක. ඔයාලා ගන්න හදන්න නැති. මේක සංසන්දනය කරන්න ඊට පස්සේ හරි. ඉතින් අපිට උදාහරණ දෙන්න තියෙනවා A ගේ සාන්ද්‍රණය එක වැඩි කිරීම 10/3යි B ගේ සාන්ද්‍රණය 1යි C ගේ සාන්ද්‍රණය 2යි කියලා. ඉතින් අපිට කියනවා මෙහෙම. දැන් අපි බලන්න මෙන්න මේ විදිහට. උදා A ට සාපේක්ෂව B කියන එක මේ වගේ 1000 ගුණයක් විශාලයි. A ට සාපේක්ෂව C කියන එක මේ වගේ 2000 ගුණයක් විශාලයි. හරි? එතකොට එහෙනම් බලන්න BC දෙන්න ඉතා විශාලයි. අපිට කියන්න පුළුවන් පුතේ BC සාන්ද්‍රණය A ට වඩා ඉතා විශාල බැවින් B සහ C නියත ලෙස සැලකිය හැකිය. හරි? So you can assume B and C are constants. You can assume B and C are constants since they are very larger than A. හරි? උදාහරණ අපිට ගන්න පුළුවන් R සමානයි K වතාවක් මේක K dash කියලා ගමු පුතා මේ ඔක්කොම ටික K dash කියලා ගමු A ගේ A වෙනි බලය. හරි? මොන උදාහරණයක් පෙන්වන්න දෙන්නේ ඒක පැහැදිලි කිරීමක් කරලා ඔක පෙන්වන්නයි තියෙන්නේ. අපිට K හොයන්න බැරිුණානේ. sorry හතරවෙනි කොටස වල K හොයන්න බැරිුණා. පුතා K හොයන්න අපි ABC ගන්න හින්දා අර අපි ලිව්ව එක ප්‍රකාශනයකට ABC ආදේශ කරලා සුළු කරන්න. අද අපි ලිව්ව එක ප්‍රකාශනයකට ABC ආදේශ කරලා සුළු කරන්න. එතකොට අපිට K ගන්න පුළුවන්.
පුතේ ඊට පස්සේ අහන්න අපෙන් කරපු උපකල්පනය B වල දෙවෙනි කොටසේදී උපකල්පනය තමයි මෙන්න මේක. D සහ C නියත ලෙස සැලකීම. Assumption of B and C as constant. ඊට පස්සේ බලන්න මේකේ ඊළඟ කොටසේ ඉතා වැදගත් කොටසක්. අද මේ ඊළඟ කොටසේ ඉතා වැදගත් කොටසක්. බලන්න මෙහෙම දරුවනේ දිනදින ප්‍රකාශනය මේ ප්‍රකාශන වලට හම් වෙනවා ෆිසික්ස් වලදී විකිරණශීලීතාවයේ පාඩමේදී log a සමානයි ඍණ k dash t ධන 2.3.3 log a naught හරියට මෙන්න විශේෂම හයවරේ තුනේ බෙදීම k dash කියන මේ ප්‍රකාශනය අර්ධායු කාලය හරි ඉතින් අර්ධායු කාලය කියන්නේ මොනවද දන්නවා මෙන්න මෙහෙම දරුවනේ අර්ධායු කාලය කියන්නේ මොකද්ද ඉතින් අපි කියනවා කාලය අර්ධ ආයු කාලයට සමාන වෙද්දී දැන් තියෙන සාන්ද්‍රණය ආරම්භක සාන්ද්‍රණයෙන් අර්ධයක් විය යුතුයි හරි so when the time equals the half life the instantaneous concentration should be half of the initial concentration හරි උදාහරණ දැන් තියෙන සාන්ද්‍රණය භාගයක් වෙන්න ඕනි කාලය අර්ධ ආයු කාලය වෙන විට හරි කාලය අර්ධ ආයු කාලය වෙන විට දැන් පවතින සාන්ද්‍රණය ආරම්භක සාන්ද්‍රණයෙන් භාගයක් විය යුතුයි. උදේනම් දැන් සාන්ද්‍රණය ආරම්භක සාන්ද්‍රණයෙන් භාගයක් අර්ධ ආයු කාලයේ වෙද්දී t කියන එක t භාගය කියන රොටේෂන් එක වෙද්දී ධන 2.3 log a naught relation to 2.3 log a naught කියලා ගන්න පුළුවන්. උදාහරණ k එක අපි මේ පැත්තට ගමු. අරන් k dash t භාගය සමානයි 2.3 උදේ log a naught මේ ප්‍රකාශනයේ යහ පැත්තට ගියාම 2.3 පොදු හිඳමයික එළියට ගත්තා log a naught බෙදීම 2 හරි 2.3 උදා මේක අඩු කිරීමක් කියන්නේ බෙදීමක් වුණාම දෙක උඩට යනවා log 2යි කියලා එනවා හරි උදේ log 2 කියන්නේ log 2 කියලා කියන්නේ 0.30 හරි log 2 කියන්නේ 0.30 මේක උත්තරේ 0.30යි ඒක අපේ මේකෙන් අඩු කරාම 0.693 එන්නේ එහෙනම් t භාගය සමානයි 0.693 බෙදීම k dash කියලා ඔප්පු කරන්න පුළුවන් හරි ඒක හොඳ ගානක් පුතා බරේ ගානින් අපිට ඔය ප්‍රකාශන ඔප්පු කරගන්න පුළුවන් ඉතින් 2016 කාලෙක 2016 අහලා තියෙන ඉතාම විශේෂ ගානක්. අද 2016 කියන්නේ අපේ අහලා තියෙන ඉතාම විශේෂ ගානක්. හරි. ඉතින් 2016 ගානට මම පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මෙහෙම. හරි. ඉතින් 2016 තුන්වෙනි ගාන බලන්න. අපිට පෙළ සහ ශීඝ්‍රතා නියතය හොයන්න කියනවා. උදා මේ ගානයේ විශේෂත්වය තමයි ප්‍රස්ථාරයක් පාවිච්චි කළා තමයි ගාන විසඳන්න අහලා තියෙන්නේ. ප්‍රස්ථාරයක් දීලා තියෙනවා ඒක පාවිච්චි කරලා ගාන විසඳන්න කියලා. බන්ධනෝනේ එතකොට මේක ගියාම මෙතන 0.01කින් පටන් අරගෙන තියෙන්නේ. උදේ එතකොට බලන්න මෙන්න මෙහෙම ළමයි ශීඝ්‍රතාවය කියන්නේ විපර්යාස ප්‍රමාණයක් බෙදීම කාල වෙනස. උදා බලන්න මේකේ y අක්ෂයෙන් ලැබෙනවා අපිට විපර්යාස ප්‍රමාණය. x අක්ෂයෙන් ලැබෙනවා අපිට කාලය. උදා එහෙනම් මේ
අනුක්‍රමණයෙන් නැත්නම් මේ අපි කියනවා gradient එකෙන් අපිට ලැබිලා තියෙන විදිහේ ශීඝ්‍රතාවය. පුතා මේකේ අනුක්‍රමණයේ ඍණ හරි අනුක්‍රමණයේ ඍණ නියතයක්. හරි අනුක්‍රමණයේ ඍණ නියතයක්. ඒක because gradient එක negative constant එකක්. පුතේ එහෙනම් ශීඝ්‍රතාවය negative constant එකක් වෙන්න ඕනේ. ශීඝ්‍රතාවය negative constant එකක් වෙන්න ඕනේ. අනුක්‍රමණීය ඍණ නියතයක් කිව්වහම ශීඝ්‍රතාවය negative constant එකක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඍණ ශීඝ්‍රතාවයක් වෙන්න ඕනේ. මොකද ශීඝ්‍රතාවය නියතයක්. උදාහරණයක් මේක ගත්තොත් එහෙම r සමානයි k වතාවක් a වල a වෙනි බලය කියලා. උදේ ශීඝ්‍රතාවයේ නියතයක් වෙන්න ඕන නම් මෙතන අපි ලියන්නත් ඕනේ නිකන් නෙමෙයි ඍණ කියලා දාලා ලියන්න ඕනේ. ඇයි ඒකට හේතුව දන්නවනේ? මේක ප්‍රතික්‍රියකයක්. A කියන්නේ ප්‍රතික්‍රියකයක්. A is a reactant. උදාහරණ ප්‍රතික්‍රියකවල ශීඝ්‍රතාවය හැමතිස්සෙම ඍණ වෙන්නේ. ප්‍රතික්‍රියකවල ශීඝ්‍රතාවය හැම වෙලේම ඍණ. හරි? So the rate of the reactants are always negative. හරිද? එතකොට මේක ඍණ ශීඝ්‍රතාවයක් හින්දා R සමානයි ඍණ k වතාවක් A වල A වෙනි බලය කියලා ගන්න පුළුවන්. හරි? R සමානයි ඍණ k වතාවක් A වල A වෙනි බලය කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන බලන්න එහෙනම් අපි දන්නවා මේක නියතයක් වෙන්න නම් මේ පදේ නැති වෙන්න ඕනේ. උදා A නැති වෙන්න නම් මේ උත්තරේ එකක් වෙන්න ඕනේ. උදේ මේක එකක් වෙන්නේ A සමානයි බිඳුව විතර. උදාහරණයක් අපිට කියන්න පුළුවන් මේකේ පෙළ ශූන්‍යයි. හරි? The order of the reaction is 0. හරි? The order of the reaction is 0. අදට මේක පෙළ ශූන්‍ය වෙනවා. Order of the reaction is 0. හරි. උදාහරණයක් අපිට කියමු මෙහෙම අනුක්‍රමණයේ නියත බැවින් ශීඝ්‍රතාවයේ නියත වේ. එම නිසා පෙළ ශූන්‍ය විය යුතුයි. හරි? Since the gradient is constant, rate should be constant, therefore the order should be 0. හරිද? බලන්න k හොයන්න කියනවා. k කියන්නේ ශීඝ්‍රතාවය තමයි. උදාහරණයක් ශීඝ්‍රතාවය කියමු මෙහෙම. මෙතන ඔයාලා කැමති ලක්ෂ දෙකක් ගන්න. හරි? x1 y1 ලක්ෂ දෙක තෝරගන්න. x2 y2 ලක්ෂ දෙක තෝරගන්න. උදේ ශීඝ්‍රතාවය සමාන වෙනවා y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 වලට. එතකොට උතුමින් ශීඝ්‍රතාවය හොයාගන්න. උදා ඒ වලින් භාගයක් කරනවම පීඩනය කොච්චරද කියලා අහනවා. ඒ වලින් භාගයක් කැඩලා ගියම පීඩනය අහනවා අපේ. ඒක අපි හොයලා බලමු දරුවනේ මෙන්න මෙහෙම. එතකොට මේක ගැටලුවක් නැහැ වගේ මේක සුළු කරගන්න. මොකද සුළු කිරීම කරලා පෙන්නන්නේ නැහැ. ගාන හඳුන්වන්නේ මොකක් කියන්නේ. හරි. උදේ A කියන්නේ වායුවක්. B සහ C කියන්නේ වායුව. එතකොට විශේෂ බිඳුවකින් භාගයක් ක්‍රියා කරනවා කියනවාද මෙච්චරක් ක්‍රියා කරනවා. එතකොට මේ පැත්තේ ඔයාගේ හැදෙන්න ඕනේ. එතකොට මෙතන විශේෂ බිඳුවයි 5ක් ඉදිරි වෙනවා. විශේෂ බිඳුවයි 5යි විශේෂ බිඳුවයි 5ක් හැදෙනවා. හරි. උදේ බලන්න PV සමානයි nRT දාපුවම පීඩනය තමයි අපි හොයන්න ඕනේ. පරිමාව දීලා තියෙනවා. මවුල ගාන විදිහට මේ තුනම ගෑසස් වායු හින්දා මවුල ගාන විදිහට ඔය තුනම අරගන්න ඕනේ. හරි මවුල ගාන විදිහට ඔය තුනම අරගන්න ඕනේ. හරිදනේ? එතකොට R දන්නවා T දීලා තියෙනවා පුතා 220ට ඒක ආදේශ කරලා හොයන්න. ඉතින් ඒකේ B පාර්ට් එකට යන්න. හරි B පාර්ට් එකට යන්න. ඉතින් බලන්න අපිට කියනවා
අපිට මෙන්න මෙහෙම කියනවා දරුවනේ අපිට කියනවා x වලින් 2y ධන z හැදෙනවායි කියලා. උදා x වල මවුල එකක් අරගෙන x වලින් මවුල එකක් අරගෙන ආරාමක පරිමාව අපිට කියන්නේ දරුවනේ එතනත් එකයි කියලානේ නෑ sorry v naught කියලා කියන්නේ පරිමාව අපිට ආරම්භ පරිමාව v naught වුණාම අපිට කියනවා ශීඝ්‍රතාවය r naught කියලා කියනවා k1 බලය v කියලා කියනවා. උදා r naught සමානයි k1 වතාවක් 1යට v naught වල v බලය. හරි. උදේ දෙන්නේ පළවෙනි එක. හරි උදා ඊට පස්සේ අපි කියනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ 0.25ක් වෙන වෙලාවෙදී x ගෙන් 150ක් ක්‍රියා කරලා දෙනවා. x ගෙන් 150ක් කියන්නේ 0.5ක් ක්‍රියා කරලා තියෙනවා. වර්ග ගන්න 0.5යි. පරිමාව දෙගුණයක් වෙලා කියලා කියනවා. හරි 2යි v naught වෙලා තියෙනවා. පෙළ වෙනස් වෙන්නේ නැහැ පුතේ. පරිමාව දෙගුණයක් වෙලා. දැන් ඔය දෙක බෙදන්න බෙදුවාම v සඳහා අගය ගන්න පුළුවන්. ඔය දෙක බෙදුවාම v සඳහා අගයක් ඉතින් ලේසියෙන් ගන්න පුළුවන්. හරි අද විතර මෙතනින් කැපුණාම එන්නේ 4 සමානයි මේ දෙක බෙදුනහම v naught වලට v naught කැපෙනවා හතරෙන් b කියලා b සමාන එකක් කියලා එනවා හරි b සමාන එකක් කියලා එනවා හරි උදේ දින 15 ප්‍රශ්න ඉවර 16 ප්‍රශ්න ඉවර වෙනවා 17 ප්‍රශ්නයක් බලමු උදේ 17 ප්‍රශ්නේ kd එක මිශ්‍ර කරලා තියෙන්නේ හරි අපි එහෙනම් kd සමතුලිතතාවය කරාට පස්සේ kd කරාට පස්සේ ඔක කරමු අපි යම් තව වෙන ප්‍රශ්නයකට එතකොට 2014 බලමු Das da හතරේ ප්‍රශ්නයක් නෑ වගේ පුතේ කොහොමද 2014 කලින් 2014 හයවෙනි ප්‍රශ්න තිබුණා ඒ පොඩි වෙනස් ප්‍රශ්නයක් 2014 හයවෙනි ප්‍රශ්නේ ගන්න 2014 හයේ ඒ ප්‍රශ්නය අරගමු අපි ටිකක් වෙනස් ප්‍රශ්නයක් උදේ අපි කියනවා A වල ඉඳලා B C වලට යන්න පුළුවන් කියලා කොහොම වායු අවස්ථාවේ තියෙන්නේ
මවුල එකක් දානවලු ආරම්භක පීඩනය 30යි කියලා කියනවා 30 ඉඳලා 32කට තප්පර 10ක් තුල ගියාලු. හරි? ඒක උදා තප්පර 10කදී අපි හිතමු මෙන්න මේ වගේ ප්‍රමාණයක් ක්‍රියා කරනවායි කියලා. ඊට පස්සේ ආය පාරක් කියනවා අපිට කෙල්වින් 400 දී ඒ දාපුවහම අපි හිතමු y වගේ ප්‍රමාණයක් ක්‍රියා කරනවායි කියලා. උදාහරණයක් පීඩනය 40 ඉඳලා 45 වෙනකන් තප්පර 10ක් කියලා ගියාලු අපි අහනවා K1 K2 කියලා. උදේ මේක එලිමෙන්ටරි රියැක්ෂන් ගන්න නැත්නම් මූලික ප්‍රතික්‍රියාවක් කියනවා. උදා මූලික ප්‍රතික්‍රියාවක් කිව්වහම ශීඝ්‍රතාවය සමානයි K වතාවක් A වල පළවෙනි බලය කියලා ගන්න පුළුවන්. උදේ මූලික ප්‍රතික්‍රියාවලදී stoichiometric සංගුණකය තමයි පෙළ බවට පත් වෙන්නේ. හරි for elementary reactions the stoichiometric coefficients become the order. හරි උදාහරණ stoichiometric සංගුණකයේ පෙළ බවට පත් වෙනවා මූලික ප්‍රතික්‍රියා සඳහා. හරි උදේලා අපිට K1 K2 වලට වඩා K2 K1 වලට විශාලයි කියලා පෙන්වන්න ශීඝ්‍රතාවය හොයන්න වෙනවනේ. දැන් අපි මේක ගමු මෙන්න මෙහෙම. අපි මේකේ පරිමාව දන්නේ නැහැ. පරිමාව V කියලා හිතමු. මාර්ජනයේ වොලියුම් එක V0 කියලා හිතමු. උදේ අපි දන්නවා මෙහෙම ශීඝ්‍රතාවය සමානයි ඩෙල්ටා වෙනසක් බෙදීම කාලය කියලා. එනම් පළවෙනි ප්‍රතික්‍රියාවට අදාළව අපිට ලියන්න පුළුවන් සිද්ධ වෙච්ච වෙනස කියන්නේ x. හරි? සිද්ධ වෙච්ච වෙනස කියන්නේ x. එතකොට r1 සමානයි k1 a වල පළවෙනි බලය කියලා ගත්තොත් r1 කියන්නේ පුතේ x බෙදීම තප්පර 10 සමානයි k1 වතාවක්. උදා a ගේ සාන්ද්‍රණය තප්පර 10 අවසානයේදී 1 ඍණ x හරි බෙදීම v0 කියලා ගමු. ඉතින් මෙතනත් අපි x බෙදීම v0 වගේ ගමු. සාන්ද්‍රණය සිදු වෙච්ච වෙනස සාන්ද්‍රණයක් විදිහට ගමු. උදේ නම් k1 සමාන වෙනවා x බෙදීම 1 ඍණ x වලට බෙදීම වතාවක් 10 මොනවද කියලා ගමු. k1 උදා විදිහට ලියුවොත් K2 වලට එන්නේ පුතේ ඔකමයි. හරි K2 වලට එන්නේ toy විදිහට y බෙදීම 1 ඍණ y වතාවක් 1/10යි කියලා එන්නේ. මොකද එකම කාල පරිච්ඡේදයක් හින්දා. උදා K1 K2 සංසන්දනය කරන්න xy දෙන්න සංසන්දනය කරන්න වෙනවා. හරිද? උදා අපිට ඒකට පුළුවන් PV සමානයි nRT වගේ පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා දෙක සඳහා මෙන්න මෙහෙම. අපිට පුළුවන් පුතා PV සමානයි nRT යොදා ගන්න පීඩනයේ ආරම්භයේ 30යි කිලෝපැස්කල් V සමානයි N කියන්නේ පුතේ 1යි RT. දැන් දෙවෙනි පාර 32යි V සමානයි 1 x වතාවක් RT. ඔය දෙක බෙදන්න දරුවනේ බෙදුවහම RT කපල යනවා 30යි 1 x සමානයි 32යි කියලා එනවා x සමානයි 2/30යි කියලා එනවා. ඒ කියන්නේ 1/15යි. හරි x සමානයි 1/15යි. උදා දෙවෙනි පාරේක බෙදුවහම හරි දෙවෙනි පාරකට ආයේ p සමානයි nRT දාන්න දාපුවම අපිට අවුතේ මුලින්ම පීඩනය 40යි v සමානයි 1යි RT. දෙවෙනි එක 45යි v සමානයි 1 ධන y වතාවක් RT. 1 ධන y වතාවක් RT. ඔය දෙක බෙදන්න එතකොට අපිට එනවා 40 බෙදීම 45 සමානයි 1 ධන y
जो बता कितना y समान है 40යි 45යි 40යි y සමානයි 5යි කියලා y සමානයි 5 බෙදීම 40 කියන්නේ 1ට 8යි කියලා එනවා 1ට 8යි හරිද බුලදී මෙතන ආදේශ කරන්නේ මේ තැන් වල ආදේශ කරාම අපිට පෙන්නන්න පුළුවන් අනිවාර්යයෙන්ම K2 විශාලයි K1 කියලා K2 විශාලයි K1 කියන එක පෙන්නන්න පුළුවන් හරි බුලදී ලේසි ගාන 2013 ගාන ගන්න දරුවනේ 2013 ගාන පස් පාරක් මම ගිහලා තියෙන ටිකක් වෙනස් ගානක් තිබ්බේ එතකොට මෙතන බලන්න 2013 හයවෙනි ගානේදී මෙන්න ප්‍රස්තාව දෙකක් දෙලා තියෙනවා පුතා එකක නියතයක් මෙතන ශීඝ්‍රතාවය සාන්ද්‍රණයක් සමග උට අනිත් එකේ ශීඝ්‍රතාවයේ සාන්ද්‍රණය උනම විචලනයක් වෙනවා හරි සුදුරක් බලවත් එහෙම බලන්න වාන් චාලක රසායන ටියුබ් එකේ පුතා ශීඝ්‍රතාවයේ සහ සාන්ද්‍රණය අතර ප්‍රස්තාව දීලා තියෙනවා මේ බලන්නේ R සමානයි K වතාවක් ඒ වගේ ගත්තොත් මේක y සමානයි mx a වෙනවා පුතා මේක y සමානයි k වෙන්න නම් y සමානයි k වෙන්න නම් a බිඳුවක් වෙන්න ඕනේ y නියතයක් වෙන්න නම් පුතේ පෙළ බිඳුවක් වෙන්න ඕනේ එහෙනම් පුතා සාන්ද්‍රණය අණුව සාන්ද්‍රණය කොහොම වෙනස් වුණත් ශීඝ්‍රතාවයේ වෙනසක් වෙන්නේ නැත්තම් හරි පුතේ සාන්ද්‍රණය කොහොම වෙනස් වුණත් ශීඝ්‍රතාවයේ වෙනසක් වෙන්නේ නැත්තම් පුතා එතකොට බලන්න සාන්ද්‍රණය කොහොම වෙනස් වුණත් ශීඝ්‍රතාවයේ වෙනසක් වෙන්නේ නැත්නම් පුතේ අපිට කියන්න පුළුවනි එයාගේ පෙළ ඒ කියන්නේ පුතා අපි ලියුවත් ද ප්‍රකාශ වෙන කාර්ය සමානයි අපි ගමු k වතාවක් m වල m වෙනි බලයයි n වල n වෙනි බලයයි කියලා ඉතින් මෙතන m ගේ සාන්ද්‍රණය වෙනස් වෙද්දී ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ m ගේ පෙළ බිඳුවක් විය යුතුයි. හරි අපි ලියන්න පුළුවන් එතකොට සාන්ද්‍රණය වෙනස් වුවද ශීඝ්‍රතාවයේ නියතයක් බැවින් පෙළ ශුන්‍ය වේ. සාන්ද්‍රණය වෙනස් වුවද ශීඝ්‍රතාවයේ නියතයක් බැවින් පෙළ ශුන්‍ය වේ. හරි ඊට පස්සේ පුතේ බලන්න දෙවෙනි ප්‍රස්තාරයේදී ඒක නිකන් කියන්න බෑ අපි ඒක වෙනම හොයලා ගන්න ඕනි. හරිද දෙවෙනි එක තමයි ශීඝ්‍රතාවකට නිකම් බෑ තමයි අපි පුතා ඒකට දැන් එතන පුතේ m නියත කරලා තියෙන්නේ නියත කරාම මේ වැඩක් නෑ අපි ලියන්න පුළුවන් මුලින්ම ශීඝ්‍රතාවයට අමියක් දීලා තියෙනවා 0.1 දී 10යි කියලා 10 සමානයි k වතාවක් m වෙනසක් වෙන්නේ නැහැ පුතා m ගේ සාන්ද්‍රණය 0.1 m වෙනි බලය කියලා ගමු එතකොට ආයේ ශීඝ්‍රතාවය 40ක් වෙනවා සාන්ද්‍රණය 0.2ක් වෙද්දී පුතා දෙක බෙදුනහම 4 1 සමානයි භාගයේ m වෙනි බලය n සමානයි 2යි n සමානයි 2යි හරි මොනවා හරි පුතා මුළු පෙළ 2.2 කියන්නේ උත්තරේ 2මයි
k හොයන්න කියනවා මෙන්න මෙතනට ආදේශ කරලා k හොයන්න 2013 ප්‍රශ්න උත්තරයකදී ගොඩක් ලේසි ගානක් අපි යන 2012 ප්‍රශ්නෙට 2012 මම හිතන්නේ ටික වෙනස් විදිහේ ප්‍රශ්නයක් තිබ්බා ඔව් පුතා 2012 10 C කොටසට යනවා 2012 10 C කොටසට යනවා මේක වෙනස් විදිහේ ගානක් मुझे लास्ट 12 प्रश्न බලන්න හරි පුතා මෙන්න මේක ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා බලන්න ඒක ලේසි හරි අපිට ලොකුවට හිතන්න දෙයක් නැහැ ලේසියෙන් උත්තර ගන්න පුළුවන් ඉතින් අපිට කියනවා i minus 0.1න් 500ක ප්‍රමාණයක් මවුල මිශ්‍ර කරාම සහ ටෙට්‍රාතයෝනේට් 0.4කින් 500ක ප්‍රමාණයක් මිශ්‍ර කළාම උදේ අයඩින් හම්බ වෙනවලු 1.8 වැඩි කිරීම 10 පහ මවුල තත්පර 5 තුල හරි උදේ අයඩින් හැදෙන ශීඝ්‍රතාවය ගන්න කියනවා දැන් 500 දෙනෙක් මිශ්‍ර කළාම ළමයි පරිමාව ඝන ඩෙසිමීටර 1යි උදාහරණයක් අයඩින් සෑදෙන ශීඝ්‍රතාවය කියන්නේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලය සාන්ද්‍රණ වෙනසකේ 2.8 වැඩි කිරීම 10කට 5 බෙදීම 1යි කාලය තත්පර 5යි. ඔන්න තුමින් ගන්න පුළුවන් තියකට ඔක මෙතන ගන්න අයින් හැදෙන ශීඝ්‍රතාවය. උදා ඊට පස්සේ I minus ක්‍රියා කරන ශීඝ්‍රතාවය කියන්නේ අයඩින් වගේ ස්ටොයිකියෝමීටි 1ට 2යි. උදේ ඒකට අයඩින් වල ශීඝ්‍රතාවය වගේ දෙගුණයක් මෙයාගේ ශීඝ්‍රතාවය අයඩින්ගේ ශීඝ්‍රතාවය වගේ දෙගුණයක් හැබැයි ඍණ කියලා ලියන්න ඕනේ පුතා ප්‍රතික්‍රියාවක වල ඍණ කියලා ලියන්න ඕනේ ඉතින් මෙයාගේ එකට හින්දා එකට අනුපාතයෙන් හින්දා මේ ශීඝ්‍රතාවයමයි හැබැයි ඍණ අයිඩින්ගේ ශීඝ්‍රතාවයමයි ඍණ කියලා ලියන්න ඕනේ හරි ඊට පස්සේ අපි කරනවා දෙවෙනි පරීක්ෂණයකදී ආයත් පෙර පරිමාවක් මිශ්‍ර කරලා තියෙනවා කෙලින්ගේ ශීඝ්‍රතාවය දීලා තියෙනවා මේක හොයන්න ඕනේ විශේෂ කෙලින්ගේ ශීඝ්‍රතාවය දීලා තියෙනවා අපිට කියනවා I minus ට සාපේක්ෂව පෙළ හොයන්න කියලා කියනවා. අදට I minus ට සාපේක්ෂව පෙළ හොයන්න කියනවා. උදේට I minus ට සාපේක්ෂව පෙළ හොයන්න කිව්වහම අපිට පාවිච්චි කරගන්න මෙහෙම ශීඝ්‍රතාවයේ සමානයි k වතාවක් I minus k යම්කිසි බලයක් ටෙට්‍රාතයෝනේට්ගේ යම්කිසි බලයක් තමයි ටෙට්‍රාතයෝනේට් නියත වෙලා ඇති උතනදී නියත වෙලා ඇති එතකොට මෙතන අපි ක්‍රියා කරන ගාන හොයාගන්න. ඒ කියන්නේ මෙන්න මේ මෞල ගාන හොයලා ක්‍රියා කරන ගාන හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට හදන්න බෑ දරුවනේ. හරි මුලින්ම අපි උතන මෞල වලින් ක්‍රියා කරපු ගාන හොයාගෙන ඉමු. හරි ක්‍රියා කරපු ගාන හොයාගෙන නැත්නම් අපිට ඔක හොයන්න බෑ පුතා.
මෙතනදී අපිට ගන්න පුළුවන් සාන්ද්‍රණය මවල ගාන ගන්න පුළුවන් 0.08ක් කියලා විශ්ව කරපු මවල ගාන. ඉතින් මෙතනින් විශ්ව කරපු මවල ගාන ගන්න පුළුවන් 0.02ක් කියලා. එතකොට මෙතනින් මේ ක්‍රියා කරන අයිඩින් මවල ගාන ඉතා කුඩා බැවින් මේකෙන් ඒක අඩු කරන්න ඕනේ නෑ පුතේ. හරි? ඔයාලා හරියටම ගාන හදනවා නම් පුතා මෙතනින් මේ ක්‍රියා කරන ගාන අඩු කරලා හදන්න නමුත් තේරුමක් නැහැ. මෙතන 0.08ක් වෙද්දි මෙතන 2.8 වැඩි කිරීම 10/5ක් වගේ පොඩි ගානක් වෙන්නේ. ඒක නිසා ඒක අඩු කරලා වැඩක් නැහැ. ඒක අපිට කිරීම ගන්න පුළුවන් ඔය කියන මවල ගාන තමයි අදාළ මොහොතේදී සාන්ද්‍රණය කියලා. මොකද පුතා මවල ගාන පරිමාව 1යි. මිශ්‍ර කරාට පස්සේ පරිමාව 1යි. පරිමාව 1 බෙදුනහම ඔය ගානමයි එන්නේ. හරි? දරුවනේ චොන්න බලන්න දෙවෙනි පාරේ මිශ්‍ර කරන දෙකේ කියලා බලමු ඒලසුට බලමු. දෙවෙනි පාරේ 0.1යි 6ක් වෙනවා. 0.02 දෙකම තමයි මේක වෙනසක් නෑ පුතා. ඒකට අපිට ආදේශ කරන්න පුළුවන් අර ප්‍රකාශනයේක ශීඝ්‍රතාවය හොයන්න වෙනවා දරුවනේ. ශීඝ්‍රතාවය හොයන්න වෙනවා 2.8 බෙදීම 5යි කියන්නේ 0.5යි 6ක් කියලා ගන්න පුළුවන්. 0.5යි 6 වැඩි කිරීම 10/5යි. එතකොට 0.5යි 6 වැඩි කිරීම 10/5 සමානයි k වතාවක්. මුලින්ම 0.08 ඒ වෙනි බලය 0.02 b වෙනි බලයයි. ඊට පස්සේ උදා දෙවෙනි පාරේ 1.12 වැඩි කිරීම 10/5 සමානයි k වතාවක් 0.16 ඒ වෙනි බලයයි 0.02 b වෙනි බලයයි කියලා මෙන්න මේකක් ගමු. හරි ඊළඟ දෙක බෙදුවාම අපිට එනවා භාගයේ සමානයි භාගයේ a කියලා a සමානයි 1යි කියලා එනවා. a සමානයි 1යි. හරිද? i1 සාපේක්ෂව 1යි කියලා එනවා. උදා i1ට සාපේක්ෂ 1යි කියලා කෙලිම ගාන දීලා තියෙනවා. ශීඝ්‍රතා ප්‍රකාශනය ලියන්න කියනවා. ඒකට ලියන්න පුළුවන්. ශීඝ්‍රතාවය සමානයි k වතාව i වල පළවෙනි බලය ටෙට්‍රා අයෝනේට් වල පළවෙනි බලය. ඔය දෙවෙනි එකේ පරිමාව දෙගුණයක් කරාම ශීඝ්‍රතාවය කොච්චරද කියලා අහනවා. ඒ දෙවෙනි එකේ පරිමාව දෙගුණයක් කරාම ශීඝ්‍රතාවය කීයද කියලා අහනවා. අපි උදාහරණ එහෙම ගමු. පරිමාව දෙගුණයක් වුණාම සාන්ද්‍රණය භාගයක් වෙනවා. හරි පරිමාව ඩබල් වෙද්දී සාන්ද්‍රණය භාගයක් වෙන්න ඕනේ. එතකොට අපිට තව ප්‍රකාශනයක් ලියන්න පුළුවන් ඒ විදිහටම මෙන්න මෙහෙම. අලුත් ශීඝ්‍රතාවය සමානයි k වතාවක් සාන්ද්‍රණය 0.08යි a 0.01යි b කියලා මේක ගමු අපි 3 කියලා ඔය දෙක බෙදන්න. ඔය දෙක බෙදලා r වලට විභාග ගන්න තියෙන්නේ. පුතේ පළවෙනි ප්‍රතික්‍රියාවක half life එකට නැත්නම් අර්ධාංග කාලය අනුව අපි දන්නවා සාන්ද්‍රණය අර්ධයක් වීමට ගත වන කාලය පුතේ තයෝනේ නියතයි නම් අපි දන්නවා මෙහෙම i ගේ දැන් සමාන කාල ප්‍රාන්තර තුල i ගේ සාන්ද්‍රණය භාගයක් වෙන්න ඕනේ. ඒකට මොනෝ ප්‍රස්තාවයක් තමයි කොට දෙන්නේ. හරි මොනෝ තමයි අන්න පෙන්නන්නේ කියන්නේ. ඔය දින පුතේ 2012 ප්‍රශ්නේ එතකොට. හරි ඔතන අපිට එනවා 2012 ප්‍රශ්නය.